හරි පුතේ. හරි. මං කියේ නිස්පාදන හැකියා මායුවක්‍රයක් මූලයට අවතල වීමට හේවත් පිටතට නෙරා යාමට හේතු මොනවාද? මූලයට අවතල වීමක් හේවත් පිටතට නෙරා යාමට හේතු මොනවාද? පිටතට නෙරා යාමට හේතු මොනවාද? පළවෙනි කැලේ පුතේ රින් ලකුණු වගේ කැලේ. වැඩෙන අවස්ථිතිපිරියක් පැවතීම. වැඩෙන අවස්ථිතිපිරියක් පැවතීම. වැඩෙන අවස්ථිතිපිරියක් පැවතීම. දෙවෙනි කැලේ සම්පස් සමජාතිය නොවීම. සම්පස් සමජාතිය නොවීම. තුන්වෙනි එක තාක්ෂණය වෙනස් වීම. තාක්ෂණය වෙනස් වීම. වෙනස් වීම. තාක්ෂණය වෙනස් වීම. अंतिम एक भांड वर्गයක් නිෂ්පාදනය නොකිරීමෙන් මුදාහරණ සම්පත් එක් භාණ්ඩ වර්ගයක් නිෂ්පාදනය නොකිරීමෙන් මුදාහරණ සම්පත් එක් භාණ්ඩ වර්ගයක් නිෂ්පාදනය නොකිරීමෙන් මුදාහරණ සම්පත් අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට ඒ ආකාරයෙන්ම නොගැලපීම කෙටියෙන් ලියනවා නම් වරාය තුල ලියන්න සම්පත් නොගැලපීම අර ප්‍රශ්න 16ට යන්න කලින් දැන් මම කිව්වා නියම වක්‍රයක යන කුමක්ද ඊට පදනම් වන උපකල්පන මොනවාද නියම වක්‍රය සරලරේඛීය වන්න ඇයි නියම වක්‍රය මුලට අවතල වන්නේ ඇයි මුලට උත්තලයක අපි උගන්වන්න අවශ්‍ය නැහැ අන්තිමට ඕන නම් කියා දෙන්න ඒවා කතා වෙන්නේ පුතේ උපේක්ෂා වක්‍ර සංකල්පවලදී උපේක්ෂා වක්‍රයට විවිධ අවස්ථාවලදී අපි කතා වෙනවා ඒ වගේ වක්‍ර තව පුතේ අපි අමාරුවේ දාන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ කතා කරලා දැන් රූප දෙක ඇඳගත්තනේ අපි ওই දෙකේ මිශ්‍රණයක් නේ මිශ්‍ර අවස්ථිතිපිරිය පෙන්නන්න ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ ඒකත් මම ප්‍රශ්නෙකට දානවා එතකොට ওই රූප දෙක භාවිත කරලා ආර්ථිකයේ විවිධ අවස්ථා පෙන්නන මොකද තියෙන්නේ ඊට කලින් මෙන්න මේ ප්‍රශ්නේ වැදගත් අවුරුදු 2007 ඇහුවා 8 ඇහුවා 10 ඇහුවා 13 ඇහුවා දැන් මගේ ළඟ තියෙනවා 2016 ඊට අමතරව 2019 ඇහුවා අවුරුදු ගානක් ඇහුවා ළමයිට ලකුණු අඩු වෙන ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්නේ වැඩෙන අවස්ථික පිරිවේ නීතිය පැහැදිලි කර එතන ලියන්න වැඩෙන අවස්ථික පිරිවේ නීතිය පැහැදිලි කරන්න වැඩෙන අවස්ථික පිරිවේ නීතිය පැහැදිලි කරන්න ඒක තමයි ආවස්තික පිරිවේ ඉහළ යාමට හේතු වන කරුණු කවරේද ආවස්තික පිරිවේ ඉහළ යාමට හේතු වන කරුණු කවරේද
ලකුණු 4යි පුතේ. ලකුණු 4යි. ඕන වම් අත පැත්ත ලියා ගන්න A level 2018 එකේ 2. A level 2018 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එකේ 2. A level 2018 මාක්ස් ස්කීම් එකේ නම් ඇති මාස්ටර් ගයිඩ් එකේ ලොකු උත්තරයක්. නමුත් මේ ලකුණු 4 දුන්නේ මෙන්න මේකට පුතේ. ඔතන එක ප්‍රශ්න තුල ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. එක ප්‍රශ්න තුල ප්‍රශ්න දෙකක් කියන්නේ පුතේ පළවෙනි කොටස අහලා තියෙනවා වැඩෙන ආවස්තික පිරිවේ නීතිය. වැඩෙන ආවස්තික පිරිවේ නීතිය. ආන්න ඒක ඉන්නොට කමා දාගන්න. පෙරලි කමා දාගන්න. වැඩෙන ආවස්තික පිරිවේ නීතිය. අන්න පුතේ නීතියක් විස්තර කරද්දී ළමයිට ලකුණු අඩුනේ උතන. ඔයාලා දන්න වැඩෙන ආවස්තික පිරිවේ නීති වැඩෙන ආවස්තික පිරිවේ නීතිය ඇති වෙන්න හේතු තුනයිනේ. මෙන්න හේතු. සම්පත් සමජාතීය නොවීම, තාක්ෂණය වෙනස් වීම, සම්පත් යෝග්‍ය නොවීම, නොගැලපීම. ඔකනේ හේතු. එතන මේ හේතු දෙකකටයි ලකුණු දුන්නේ. දෙකයි. හේතු දෙකක ලකුණු දෙකයි. ප්‍රශ්න දෙකක් තියෙන එක ප්‍රශ්නේ. ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙනවා. වැඩෙන ආවස්තිකයේ නීතිය කියන්නේ මොකක්ද? එතන එක ලකුණයි ළමයි ගත්තේ. එක ලැබුණේ නැහැ තමයි. නීතිය කියනකොට උදේ උපකල්පනයක් තියෙනවා. නීති සියල්ලගේ උපකල්පන. ඉල්ලුම් නීතිය කියන්නේ මිලහැර අනෙක් සාධක ස්ථාවර පවතී නම් උපකල්පන නැත්තම් ඒක න්‍යායයි. උපකල්පන නැත්තම් ඒක න්‍යායයි. අකුසල කර්මයක් කළොත් පුතේ ස්වභාව ධර්මයේ න්‍යාය තමයි ඒකට දඬුවම් ලැබෙනවා. අකුසල කර්මයක් කළොත් කිසියම් වූ වරදක් සමාජ කළොත් ස්වභාව ධර්මයේ නීතිය තමයි ඒකට දඬුවම් ලැබෙනවා. හැබැයි පුතේ එයාට දඬුවම් ලැබෙන්නේ ශනිකව වෙන්න පුළුවන්. ඒ නිසා විවස්ථාදායකයෙකු විසින් වරදක් කළොත් උපකල්පන මත නීති ගොඩනගලා තියෙන පුතේ මේකට දඬුවම් මේක. මිනිස්සෙක් මැරුවොත් ජීවිතාන්තයක් පාහිර දඬුවම්. එල්ලුම් ගහනියම වෙනවා. අවුරුදු 5ක සිර දඬුවම්. ආදායම් බලපත්‍රය නැතුව පාරේ ගියොත් රුපියල් 5000ක දඬුවම්. වාහන. ඒ නීති කියනවා. ඒතර අර නීති වලට වඩා අර මං කිව්වේ මිනි මරණ ඒ නීති සරයි. ඒ නීති ගේනිට උපකල්පන මත. එතකොට එයා හිර නෙකරුවා කියලා. ඒ වරද කරාම එයා සිර නෙකරුවා කියලා. එයාට දඬුවමක් නුදුන්න කියලා. ස්වභාව ධර්මයෙන් බේරෙන්න බෑ. ඒ දඬුවම ලැබෙනවා. මිනිස් වර්ගයාම කරන ලද පාප කර්ම අකුසල වලට තමයි අද දඬුවම් ලබන්නේ. අද සොයන්න සිරගත කරලා තියෙනවා. මුළු ලෝකෙම අනිවාර්ය නිවාඩුව වල තියෙනවා. මිනිහෙක් කොයිඩ් වසංගතකින් හෝ වසංගත රෝගයකින් මැරෙනවට වඩා තම ඥාති හිතවත් වූ සහෝදරයෝ දරුවෝ තමාගේ අස්පනා පිට ඉදිරියේ මිය යන එක ඊට වඩා වේදනාවක්. ඒ සංසාරේ අපි කරන ලද අකුසල කර්ම වල ප්‍රතිඵල. ඒක න්‍යායයි. ඒක කවදාද ලැබෙන්නේ? ඒක මගහරින්න බෑ. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. නීතිය කියන්නේ පුතේ උපකල්පන මත තියෙන. උපකල්පන. ඉල්ලුම් නීතිය කියන්නේ මිලහැර අනෙක් සාධක ස්ථාවරන් මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාව. ඉල්ලුම් නීතිය. සැපයුම් නීතිය කියලා කියන්නේ මිලහැර අනෙක් සාධක නොවෙනස් තියෙද්දි මිල සැපයුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධතාව. සැපයුම් නීතිය. ඒක තමයි පුතේ අපි අංක ගණිතමය ආකාරයෙන් ලේඛනය කරොත් ජ්‍යාමිතික ආකාරයෙන් ප්‍රස්ථාර කරොත් වීජගණිතමය ආකාරයෙන් සමීකරණ ඉගෙනගන්න. මෙතන වැඩෙන ආවස්තික පිරිවේ නීතිය කියන්නේ පුතේ නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත අන්න හොඳට තේරුම් ගන්න පුතේ. අන්න නීතිය අන්න ඒක නැත්තම් ලකුණු දුන්නේ නැහැ. නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත එක් භාණ්ඩයක නිමෝම සමාන ඒකයන්ගෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වීම වැඩෙන ආවස්තික පිරිවේ නීතියයි. ලකුණු දුන්නේ නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත. පුතේ නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත විතරයි වැඩෙන ආවස්තික පිරිවේ පෙන්වන්න පුළුවන්. කොහොමද ප්‍රායෝගිකව පෙන්වන්න වැඩෙන ආවස්තික පිරිවේ? බේකරි හදන්නේ පානුයි බනිසු විතරයි. නෑනේ. වෙනත් අර කිඹුල බඩේ තියෙනවා විවිධ වනිස් වර්ග තියෙනවනේ. ඔය චූම්පාන් හදන්න වෙන ගොඩක් තියෙනවා. එතන කොහොමද වැඩෙන ආවස්තික පිරියක් වන්නේ කොහොමද? හැබැයි භාණ්ඩ දෙකක් විතරක් උදකලා කරගෙන ප්‍රස්තාරයක් එක්ක වෙන්න ආවස්තික පිරියක්.
එහෙනම් නීතිය උපකල්පනයක් පත වෙනවා. වැඩෙන අවස්ථිපේ නීතිය කියන්නේ පුතේ මූලයට අවත නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත ඒක තියෙන්න ඕන ලකුණු දෙක නෑ නේද? තියෙන්න ඕන. 2010 පාස් කරේ බලන්න. මගේ අතේ තියෙනවා 2018 2013 මට මතක හිටින මතක. ළමයිට ලකුණු නෑ. ඇයි අවුරුදු ගානක් තියලා තියෙන්නේ? මම ඔයාලට 6 වෙනි පාඩමේදී වෙන්නන එක් අවස්ථාවකදී එකම ගණන ඉලක්කම් වෙනස් කරන්නේ නැතුව 6 වතාවක් අහලා තියෙනවා. අපි හිතන්නේ. ඇයි? අපි පේපර් මාකින් කරද්දි පුතේ ඒ ප්‍රශ්නෙට ළමයි ලියපු ප්‍රතිශත යවන. ඒ ප්‍රතිශත සංසිද්ධ කරලා පොඩි උත්තරයක් ඇටියට ප්‍රොෆෙසර්ලා දෙවනවා. මේ ප්‍රශ්නෙට ළමයි උත්තර ලියලා තියෙන්නේ මෙන්න මෙච්චර ප්‍රතිශතය. මේ ප්‍රශ්නේ ලියලා තියෙන්නේ මෙච්චර ප්‍රතිශතය. වැඩිම ලකුණු ගන්න ප්‍රතිශතය. ඒ ලකුණුත් මට්ටම් යවනවා. වෙන වාර්තා පුරවනවා. විභාග දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ අංශ කියලා වෙනම අංශයක් තියෙනවා. එයාලා කරන්නේ මේ පේපර් view පිළිබඳව අවබෝධය ලබා. පේපරේ ළමයි අඩුවෙන්ම ලියපු එක අවුරුද්දක අඩුවෙන්ම ලියපු ඒවා තමයි ඊළඟ අවුරුද්ද වල එන්නේ. නැත්තම් ළමයි අඩුවෙන් ලියන ඒවා අයින් කළොත් ළමයිට අමාරුව කියලා අන්තිම සිලබස් එකම අයින් කරනවා. ඒ නිසා අඩුම ප්‍රතිශතයක් ලියන ප්‍රශ්න මොනවද? ඒවා දිගින් දිගටම හැම අවුරුද්දෙම වෙනවා. අඩුම ප්‍රතිශතයක් උත්තරේ නිවැරදි. නැත්තම් වැඩි ප්‍රතිශතයක් වැරදි ප්‍රශ්න මොනවද පුතේ? ඒව නැවත නැවත දාන්න. මම වෙන්නන්න පාඩම. වැඩෙන අවස්ථිපේ නීතිය අහලා තියෙන 3 සැරයක් 4 සැරයක්. ඒ ඇයි? ඒ දාන සැරවල වරදි. ඒතර පේපර් වල හැමදාම දානකොට මොකෝ වෙන්නේ? ගුරුවරු උඩක් දෙනවා මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. මේ ප්‍රශ්න දාන්න ඕන. ළමයට කියා දෙන්න ඕන. ළමයා උත්සාහ කරනවා මේක තේරුම් ගන්න ඕනේ කියලා. ඒ නිසා පුතේ ඔය ජාතික සමතුලිත ජාතික ආදායම් පාඩුවේ එක ගණනක් තියෙනවා 6 වතාවක් තියෙනවා. 6 වතාවක්. ඒ ගණන ලියන්නේ නැහැ කොහොමද? ඒ ගණන ලියන් දිව්වත් වැරදි. එහෙනම් ඒක ළමයට උගන්වන්න ඕන. නැත්තම් සමාජයෙන් අයින් වෙනවනේ. එහෙනම් පුතේ මේ වැඩෙන අවස්ථිපේ නීතිය කියන හොඳම තියාගන්න වචනේ මොකද්ද? ඔයාලා දැන් මේ කරුණු තුන දන්නවනේ. මේ කරුණු තුන දන්න. වැඩෙන අවස්ථිපේ නීතිය කියන්නේ නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත කොහොමද? මූලයට අවත. මේ අක්ෂේවාන්ද වැඩි කරද්දී නිමෝම වැඩි කරද්දී ආරෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වීම තමයි අපි කියන වැඩෙන අවස්ථිපේ නීතිය. ලියා ගමු නම් පළවෙනි ලකුණු දෙකට අදාළව මෙහෙම ලියන්න පුතේ. මෙහෙම ලියන්න. වැඩෙන ආවස්තික පිරිවේ නීතිය අනුව වැඩෙන ආවස්තික පිරිවේ නීතිය අනුව වැඩෙන ආවස්තික පිරිවේ නීතිය අනුව මූලයට අවතල නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත මූලයට අවතල නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත මූලයට අවතල නොදුන ලකුණු දෙන පුතේ මොකද අවතල වෙනව අර වෙනකොට මූලයට අවතල නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත අන්ඩර්ලයින් කරන්න එක නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත නිස්පාදන හැකියාව ආයු වක්‍රයක් මත එක් භාණ්ඩයක නිස්පාදනය එක් භාණ්ඩයක නිස්පාදනය එක් භාණ්ඩයක නිස්පාදනය සමාන ඒකකවලින් ක්‍රමයෙන් වැඩි කරන විට ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන අනෙක් භාණ්ඩයේ ප්‍රමාණය හෙවත්
ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය ක්‍රමයෙන් ඉහළ නගින බවය ක්‍රමයෙන් ඉහළ නගින බවය පුතේ මම මුලින් පටන් ගත්තේ වැඩෙන ආවස්තික පිරිවැය නීතිය අනුව කියලා. එහෙම මුලින් ලිව්වේ නැත්නම් අගට ලියන්න ඕන ඉහළ නගින බව වැඩෙන ආවස්තික පිරිවැය නීතියෙන් කියවේ කියලා. මම මුලින් එහෙම පටන් ගත්තේ. එතකොට පුතේ ඔක අන්ඩර්ලයින් කරන්න ඕන ඔය මූලයට අවතර නිස්පාදන හැකියාමාවි වක්‍රයක් මත කියලා. හැබැයි එහෙම නොලිය ළමයි වක්‍රයක් මත කියන එක ලියන්නේ නැතුව ළමයි ලියලා තිබුණා මෙන්න මෙහෙම. සම්පත් භාණ්ඩ දෙකක් පමණක් නිපදවන විට සම්පත් පූර්ණ සේවා නියුක්තියක් යටතේ සම්පත් පූර්ණ සේවා නියුක්තත්වයක් යටතේ ඉතින් පුතේ වක්‍රේ මතනේ. වක්‍රේ මත කියන එක වෙනත් භාෂා වෙනත් වචන වලින් ඇඟ වෙන්න. ඔක ලකුණු එක ඔක ලකුණු වැඩෙන ආවර්තික නීතියට පුතේ ලකුණු එක දුන්නේ නැහැ. ටිකක් හරිය කියලා එක දුන්නේ නැහැ. ටිකක් හරිය කියලා එක දුන්නේ නැහැ. ලකුණු දෙකමයි දුන්නේ. කඩන්න බෑ. කඩලා දෙන්න බෑ ළමයින්ට. අතන අර වක්‍රයක් මත හෝ පූර්ව සේවා නියුක්ති නිමවුම් මට්ටමක් යටතේ කියලා තිබුණා නම් තමයි ලකුණු දුන්නේ. ඒ නිසා පුතේ හොඳට අවධානය යොමු කරන්න ඕන. ළමයි ලියලා එනවා. ලියලා ඇවිල්ලා ගෙදරත් ඇවිල්ලා ලකුණු දානවා. පිළිතුර ඒ කියන්නේ විභාගයේ ප්‍රතිඵල එනකොට අසමත් වෙන ප්‍රධාන හේතුව පුතේ කොහෙන් හරි අඩුවක් තියෙනවා. නැතුව පුතේ රීකරෙක්ෂන් දැම්මොත් 100.1 0.01ක් සමහර විට මග ඇරෙන්න පුළුවන්. නැත්නම් මම බලන පේපරේ හොඳට තව කෙනෙක් බලන. එයා බලන පේපරේ තව එතන අතිරේක ප්‍රධාන පරීක්ෂක කෙනෙක් බලනවා. එයා බලන පේපරේ ප්‍රධාන පරීක්ෂක බලනවා. අපි පැනල් එකක් කියන්නේ 15ක් 20ක්. පේපර්ස් බලන්න. එක මධ්‍යස්ථාන පේපර්ස් බලන්න. ඒ 15 20 කට මම නිරීක්ෂකෙක් නම් මම නිරීක්ෂක හැටියට බලනවා. මට රුපියල් 175ක් 80ක් 200ක් විතර දෙනවා එක පේපරයක් බලනවා. ඒක තව කෙනෙක් බලනවා. එයාට ඒකට මුදලක් වෙන්නේ. ඒක අතිරේක ප්‍රධාන පරීක්ෂක කියලා කෙනෙක් ඉන්නවා. මේ පැනල් එකට ලොකෙක් ඉන්නවා. එයාත් බලනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා එතන. එයාත් බලනවා. අපි 4 දිනකුයින් පේපරේ බැලුණාට පස්සේ තව ඉන්නවා පාසලක ගණිත ගුරුවරයෙක් ඇවිල්ලා ගණිත පරීක්ෂක කෙනෙක්. එයා ගණිත ගුරුවරයෙක්. එයා අපේ ලකුණු ඔක්කොම එකතු කරනවා. අපි දරුවෙකු බලපු ලකුණු ඔක්කොම එකතු කරනවා. එතකොට අපි දාපු ලකුණු අපි ලකුණු 4න් 2ක් දාලා තියෙනවනම් කොහේ හරි පුතේ ඒ 4න් 2 දාපු තැනට ඒ උත්තරේ ටික් දෙකක් හරි දෙකක් තියෙන්න ඕන. හරි දෙක තමයි දෙන්නේ. හරි තුනක් තිබුණා 4න් 2 දාලා තිබුණා අපිව කැඳවලා අහනවා ඇයි හරි දෙකක් දාලා ලකුණු තුනක් දුන්නා. එයාගේ ඩියුටිය එයා ආර්ථික විද්‍යාව දන්නේ නේ. එයාගේ ඩියුටිය අරගෙන ඉතුරු කිරි. ඒතර හිතනවාද හැලෙන්න නම් පුතේ ඔය කී දෙනෙකුයි 5 දෙනෙකුයි හැලෙන්න නම් 5 දෙනා බීරෝ වෙන්න බෑ. 5 දෙනාම නොතේරෙනා වෙන්න එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ලකුණු අඩු වෙන්නේ පුතේ මෙන්න මේ වගේ පොයින්ට් වලට. ඔයගේ පොයින්ට් වල ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා ඔය පොයින්ට් වැඩි අවධානයක් යොමු කරන්න. ඔය ලකුණු දෙක දුන්නා. දැන් යටි ලියන්න ඊළඟ රූල් ලියන්න. වැඩෙන අවස්ථි පිරිවැයට හේතු තුනකි. වැඩෙන අවස්ථි පිරිවැය නීතියට හේතු තුනකි. වැඩෙන අවස්ථි පිරිවැය නීතියට හේතු තුනකි. නීති තුනකි පුතේ. පළවෙනි පුතේ කියන්නේ සම්පත් සමජාතිය නොවීම. සම්පත් සමජාතිය නොවීම. නිස්පාදන සම්පත් සමජාතිය නොවීම. දෙවෙනි එක ගොඩාක් විස්තර තියෙන මාක්ස් ස්කීම් එකේ අවශ්‍ය නැහැ පුතේ. ඕක ගොඩ ගහන්නේ මොනවටද? ඒවා තේරුම් ගත්තම ඇති ඕන ලියන්න විභාගෙදී. දෙවෙනි එක නිස්පාදන ශිල්ප ක්‍රමයේ හෙවත් තාක්ෂණය වෙනස් වීම. වෙනස් තාක්ෂණය යොදා ගැනීම ඕ වචන දාන්න පුළුවන් ඉතින්.
නිෂ්පාදන ශිල්ප ක්‍රමයේවත් තාක්ෂණීය වෙනස් වීම. ඒ අර්ථය දෙන ඕන වචනයක් දෙන්න පුළුවන්. ඊළඟ දෙකක් හොඳටම ඇති ලකුණු දෙකට ලකුණු දෙකයිනේ. ඊළඟ හේතුව කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය සම්පතක් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය සම්පතක් වෙනස් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා වෙනස් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යෝග්‍ය නොවීම හරිද? ওই දෙයකට ලකුණු දෙකයි. ඔන්න මම මූලික ටික ආවපුතේ. ඔය වචන භාවිතා කරද්දී පුතේ සමාන වචන එන්න පුළුවන්. මට ආවුණා එක පේපරයක්. දැන් අවුරුද්දකට අවුරුදු දෙකකට උද්දි පුතේ. ඒක ආර්ථික කියලා ලියලා තිබුණා. මම දවසක් මාත් එක්ක හිටපු දරුවන්ට කිව්වා. මෙන්න මෙහෙම ආර්ථික කියලා තිබුණා. ආර්ථික සම්පත්. මේ බලන්නකෝ. එක කියලා තිබුණේ උලියල් තිබුණේ මෙන්න මෙමය. ආර්ථික සම්පත්. මුළු පේපරේම ලකුණු තියෙනවා. ආර්ථික කියනට ආර් කියලා තියෙනවා. අපිට එතනින් තේරෙමු SMS මරුවෙක් කියලා. SMS මරුවෙක් කියලා. නමුත් මෙතන මට ලකුණු දියන්න බෑ. කොහොමද දියන්නේ? ලකුණු දුන්න මම කියන්නේ එහෙම ලියන්න කියන එක නෙවෙයි. ඌ එපාවට ඕනට පාඩ කරපු එකේ. නමුත් බිනර් 100 එකක් තිබුණා. මුළු පේපරේම ආර්ථික කියලා කියනකොට තමයි. එහෙම ෂෝට් ෆෝම් දාලා තේරුම් ගන්න පුළුවන් නම් අපට ලකුණු දෙන්න වෙනවා. ලකුණු දෙන්න බෑ. ආර්ථික සම්පත් ඔය විදිහට තමයි දාන්නේ. එතන පුතේ ඒ නිසා ඔයාලට නිදහස තියන ලියන්න විස්තර කරලා ලියන්න පුළුවන්. කෙටියෙන් ලියන්න පුළුවන්. මම කියන්නේ කෙටියෙන් හරියට විතර ලියන්න. පොඩ්ඩක් ඕන පැහැදිලි කරන්න කමක් නැහැ. ඒ වගේ අවස්ථාවක හේතුව ඒ තුන වලට වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්. හැම දරුවගේම පිළිතුරු පත්‍ර බලද්දී තියෙන වරද තමයි අග ප්‍රශ්න වලට පොඩ්ඩයි ලියන්න තියෙන්නේ. හරිද? ඔන්න දැන් ඔන්න මම මෙන්න මේ ටික කියන්න බලන්න. මේ ලකුණු පහකට මහන්සි වෙන්න. නියම වක්‍රයකට උපමත්. නියම වක්‍ර පදනමන උපකල්පන මොනවාද? නියම වක්‍ර සර්රේඛීය වීමට හේතු මොනවාද? නියම වක්‍රයක් මූලයට අවතල වීමට හේතු මොනවාද? වෙදෙන අවස්ථිකේ නීතිය අනුකමක්. එහෙනම් නියම වක්‍ර කියන්නේ ප්‍රස්ථාර පාඩම නෙමෙයි. ප්‍රස්ථාර පාඩම් අදින්නේ ප්‍රස්ථාර කොටස. නියම වක්‍ර කියලා කියන්නේ හා පුරා කියලා උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ලොකුව කියලා හිතාගෙන එන පොඩි උන්ට පෙන්නුම් කරන රූප සටහන් කීපයක්. ප්‍රස්ථාර කීපයක්. ප්‍රස්ථාර කියන වචනේ භාවිත කරලා ප්‍රස්ථාර නෙවෙයි රූප සටහන් කීපයක්. ඒ රූප වලින් අපි කියනවා පොතේ මේ වක්‍රය මෙහෙම වෙනවා නම් ඔන්න දැන් මම ආර්ථික විද්‍යාව දැන් පෙන්නන්නේ අවස්ථාව. දැන් කියන පුතේ වක්‍රය සරලරේඛීය වෙනවා නම් ඔන්න මම හතරක් අඳිනවා දැන් මේ බලන්න. මම හතරක් අඳිනවා. නියම වක්‍ර හතරක්. මේ දැන් අපිට කියන නියම වක්‍රකින් අවස්ථිතිය පෙන්වන්න කියලා. නියම වක්‍රකින් අවස්ථිතිය පෙන්වන්න කියලා. මෙන්න අවස්ථිතිය පෙන්වන ආකාරය. මෙන්න මේ x භාණ්ඩ වෙන ඕන එකක් කියන්න පුළුවන්. මේ y භාණ්ඩ මගේ පහසුවට y භාණ්ඩ x භාණ්ඩ කියලා කියන්නේ. a භාණ්ඩ b භාණ්ඩ ගන්න පුළුවන්. මේ පැත්තට y දාලා මේ පැත්තට x දාන්න පුළුවන්. ගැටලුවක්. මෙන්න නිෂ්පාදනය හැකියාව ආයු වක්‍රය ඕන හැඩයක් වලට අදින්න පුළුවන් දැන් උගන්වලා තියෙන්නේ. කියලා නැහැනේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියනවා නම් වැඩෙන අවස්ථිතිය තත්ත්වයකට දෙයි කියලා. අඳින්න ඕනේ වැඩෙන අවස්ථිතිය තත්ත්වයකට. මේ වගේ වක්‍ර. මම හොයන්න. මේ මම පෙන්වන්න දෙන අවස්ථිතිය පිළිවෙල. උදේ අවස්ථිතිය පෙන්වන්නේ මේකේ බෑවුනේ. මේ බලන්න.
මේ ත්‍රිකෝණයක් ඇන්දා. මේ ත්‍රිකෝණයෙන් කියන්නේ මෙන්න මෙතන ලක්ෂය ඉඳලා මෙතෙන්ට යද්දි මේ නිමෝම මෙච්චර වැඩි කරනවා. ඩෙල්ටා x. මෙතන ඉඳලා මෙතෙන්ට එද්දි මේ වැඩි කරා ඩෙල්ටා x. ඩෙල්ටා x කියන්නේ මොකද්ද පුතේ? ඩෙල්ටා වලින් කියන්නේ වෙනස. ඒ වෙනුවෙන් මෙහි කැප කරා පුතා ඩෙල්ටා y. ඩෙල්ටා y. එහෙනම් ආවස්තික පිරිවැය කියන්නේ පුතේ RP ආවස්තික පිරිවැය සමානයි ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා y. ඔය හොදනෝම ඔය ඉතින් කැඩි දාලා අනම්මනම් කරලා මේව කඩේ මෙහාට ඇදලා මෙහි ඇදලා මහා විචූර්ණ කරලා මාක්ස් ස්කීම් එකේ තියෙන. ඒ වැඩ නෑ අපිට මොනවද? සංඛ්‍යා දත්ත දාලා හදලා දෙන්න පුළුවන්. අපි ලකුණු දෙන්නේ ඔකට. ආවස්තික පිරිවැය නියම වක්‍රයෙන් ආවස්තික පිරිවැය පෙන්නන්න කියනවා. අපි කියන්නේ මොකද්ද? ඉස්සරහින් ලියමු. නියම වක්‍රේ බෑව වෙන ආවස්තික පිරිවැය පෙන්නන්න. බෑව වෙනද කොහොමද? හැම වෙලාවකම පුතේ බෑව පෙන්නන්නේ සිරස් අක්ෂේ නිමෝමේ වෙනස තිරස් අක්ෂේ නිමෝමෙන් බෙදෙනවා. තිරස් අක්ෂේ නිමෝමේ වෙනසින් සිරස් අක්ෂේ නිමෝම බෙදෙනවා. මේ x වැඩි කරද්දී y කැප කරනවා. මේ වක්‍රේ බෑව. අර පැත්තට ගත්තොත් අර පැත්තට යන බෑව. ආවස්තික පිරිවැය. එහෙනම් ආවස්තික පිරිවැය කියන්නේ වක්‍රේ බෑවමින් ආවස්තික පිරිවැය පෙන්නුම් කරන්නේ. ඔන්න මෙන්න මේක ඇයි. අපි හිමින් ඇර යදිමු ඉස්සෙල්ලා හතර බලමු අර වගේ. ඊට පස්සේ ඔයාලට කියනවා විභාගෙදී ස්ථාර ආස්ති පිරිවැය නම් කියනවා. අනේ ඉතින් දරුවෝ මේවා වගු ඇඳලා ඔක්කොම කරලා සංඛ්‍යා දාලා මල විකාරයක් කරනවා මේක. විකාරයක් කරලා ගොඩාක් කරලා ඒත් ලකුණු දෙනවා හොඳේ. ඒත් ලකුණු දෙනවා. ලකුණු දෙන්න අපිට හිතුවොත් දැන් එක සැරේට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ආකාරය. දැන් මම අහනවා ඔන්න කවුරු හරි කොළඹ යන්න යනවා. අපි හිතමු මෙතන කවුරුක් කොළඹ අය නෙවෙයි සාමන් කියනකො. කොහෙද යන්නේ? එච්චර යන්නේ. එයා කියන කොළඹ යනවා කියලා. අන්න නිවැරදි උත්තරේ දුන්නේ. මම කියන මෙහෙම. මම මාතරට ගිහිල්ලා මාතරින් අධිවේගය හරහා කොට්ටාවට ගිහිල්ලා කොට්ටාවෙන් මහරගම හරහා කොළඹ යනවා. ඒක අනවශ්‍ය නෙමෙයි. ඒක අනවශ්‍ය නෙමෙයි. කොළඹ යනවා ඒක මාර්ගනේ. ඕකෙන් නැතුව කොළඹ යන්නේ කොහෙන්ද? ඒ වගේ ප්‍රශ්නෙට උත්තර දුන්නම සමහර අය වල්ලට අරන් උඩා කියනවා. ඒ ලිව්වට ප්‍රශ්නයක් නෑ. ඒවට ලකුණු අඩු කරන්නේ හොඳයි. ඔයාලට නිකන් හිතුන කුණුහරුපයක් එහෙම ලියන්න මේ දන්න කුණුහරුපයක් දෙකක් ලියන්න හිතුන උත්තරයක් අතර ඒවත් අපි ලකුණු දාලා අදාළ නොවේ ලකුණු දාන්නේ අදාළ නොවේ කියලා කියනවා. මේ කුණුහරුපේ අතරේ උත්තරේ දිනවල ලකුණු දෙන්න. නේ? එහෙනම් අපට අවුල තියෙන අනන්ත අප්‍රමාණ. අනිත් එක පිළිතුරු පත්‍ර වල තියෙන රුපියල් 5000 නෝට්ටු ඒවෙම අමුල්ලා තියෙනවා. ඒවා අපි විභාග දෙපාර්තමේන්තුව යනවා. ඒවා අපි ගන්නෙ නෑ. එහෙම දෙන්නෙත් නැහැ ලකුණු. සමහර අය විචූර්ණ පින්තූර ඇදලා තියෙනවා. ඒ නිසා අපිට මේ උත්තරේ මේ පොඩ්ඩ ඇති. මේ ඇති. එතන පාස් පේපර් වල පුළුල්ල තියෙනවා. ඒක බය වෙන්න එපා. එතකොට අපෙන් ඉල්ලන ස්ථාරාස්ති පිරිවැය පෙන්නන්න කියලා. එහෙනම් පුතේ අනිවාර්යෙන් රේඛාව සරල රේඛාවක් වෙන්න ඕනේ. මේ සරල රේඛාවක් වෙන්න ඕනේ. ස්ථාරාස්ති පිරිවැය. අපි ඉස්සරහින් වක්‍රයේ සරල රේඛීවේ නියම වක්‍රයේ සරල රේඛීවේ. මෙන්න පෙන්නන. මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් ගන්න. මේ ත්‍රිකෝණ දෙකක් හෝ තුනක්. දැන් අපි කලින් ගෙන ඇත්තේ ආවර්ති පිරිවැය වෙනම එහෙමයි කියන්නේ. එහෙනම් මෙතන පුතේ ඩෙල්ටා y1 මෙතන ඩෙල්ටා x1. එහෙනම් මෙතන ආවර්ති පිරිවැය වෙන්නේ ඩෙල්ටා y1 බෙදීම ඩෙල්ටා x1. ඒ කියන්නේ x භාණ්ඩය වැඩි කරන ප්‍රමාණය මේ y භාණ්ඩය කැප කරන ප්‍රමාණය උඩ දැම්මා. ආවර්ති පිරිවැය. මෙතෙන්ට එදී ආවර්ති පිරිවැය පුතේ සමාන වෙන්න ඕන ඩෙල්ටා y2 ඩෙල්ටා x2 එහෙනම් සමානයි ඩෙල්ටා y2 ඩෙල්ටා x2. වක්‍රයේ දිගේම මෙම ලක්ෂණය දැකිය හැක. වක්‍රයේ දිගේම මෙම ලක්ෂණය දැකිය හැක. වක්‍රයේ දිගේම මෙම ලක්ෂණය දැකිය හැක. උදේ බලන්න ලස්සනට කිව්වා ඒක. ඕනනම් තව ත්‍රිකෝණයක් අරගෙන පුතේ ඩෙල්ටා y3 බෙදීම ඩෙල්ටා x3 කියලා ගන්න පුළුවන්. වක්‍රයේ දිගේම මෙම ලක්ෂණය දැකිය හැක. හැබැයි දරුවෝ ওই වගේ සරල උත්තර තියන්නේ නැතුව සංඛ්‍යා උදාහරණ දීලා විස්තර කරලා මහා යුද්ධයක් කරලා කියනවා. ඒ කිව්ව ලකුණු දෙනවා. හැබැයි ලකුණු අහිමි වෙන්නේ කාලය අහිමි වෙනවනේ කියන්නේ. දැන් මේ බලන්න.
කොච්චර සරලද කියලා. මේ දැන් කතා කරන්නේ. තව එක ප්‍රශ්නයක් අහන්න. මොකක්ද? වැඩෙන අවස්ථීවරයට හේතු මොනවද? සෝරි වැඩෙන අවස්ථීවරය වෙන්නද තෝණී හැම වක්වල. මෙන්න පුතේ දන්නව. හැබැයි වක්‍රය අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? වක්‍රයේ මූලයට අවතල වෙන්න ඕනේ. මේ ත්‍රිකෝණේ සාමාන්‍ය ක්‍රමේ නම් ওই ත්‍රිකෝණේ කුඩා වෙලා මේක ලොකු වෙන්න ඕනේ. නමුත් උසස් පෙළදී එච්චරම බලන්නේ නැහැ පුතේ. මෙතන ඩෙල්ටා y1 මෙතන ඩෙල්ටා x1 එන එතන අවස්ථීවරය ඩෙල්ටා y1 බෙදීම ඩෙල්ටා x1 මෙතන අවස්ථීවරය පුතේ ඩෙල්ටා y2 ඩෙල්ටා x2 විශාල වෙන පුතේ ඩෙල්ටා y2 ඩෙල්ටා x2 මීට වඩා අවස්ථීවරය මෙච්චර විශාලයි. මේ විශාල සංකේත දාන්නේ වක්‍රයේ දිගේම මෙම ලක්ෂණය දැකිය හැක. පුතේ ආවස්තිබිරු ඇහුවොත් මේක කියනවා. මේක මම මේක ඉස්සරහින් ලියන්න. මට ඒක වාට පෙන්නලා ලියන්න පහසුනේ. RP ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඔයාලේ ගුරුවරු සමහර විට ඔයාලා පාසල් ගුරුවරු විවිධ ක්‍රම අනුගමනය කරලා තියෙන කියා දෙනවා. ඒ කියා දෙන ක්‍රම වැරදි නෑ හොඳේ. වැරදි නෑ. මේක සරලම ක්‍රමයක්. කෙටිම ක්‍රමයක්. මේ රූප කෙටිම ක්‍රමයක්. දැන් මේක හරි. තව අහන්න පුළුවන් පුතේ වැඩෙන හා ස්ථාවරාත්මක මිශ්‍ර භෞතික තත්ත්වයක්. අහලා නැහැ පුතේ. ඇහිසිය හැකි. හැබැයි අහන්නකුත් නැහැ. නමුත් අපි ඉගෙන ගමු. වැඩෙන හා ස්ථාවරාත්මක හැකියනොත් පුතේ මේ වක්‍රේ මෙන්න මෙහෙම මේ x භාණ්ඩ මේ y භාණ්ඩ මේව දාන්න. AB කොටසින් වැඩෙන අවස්ථිකය අර වගේ ත්‍රිකෝණ අදින්න අවශ්‍ය නැහැ. AB කොටසින් වැඩෙන අවස්ථිකය BC කොටසින් ස්ථාර අවස්ථිකය මිශ්‍ර වෙනවා. එයි මම මූලයට උත්තරේ කියන්නේ නැත්තේ. මූලයට උත්තරේ. ඉතින් මූලයට උත්තර අවස්ථිකයක් කියලා කියන්නේ. ඉතින් මූලයට උත්තර වක්‍රයක් කියන්නේ තිරස් සිරා මේ අක්ෂ වල බාන නිෂ්පාදනය වැඩි කරද්දී අනිත් එක කැප කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ එකක් නිෂ්පාදනය නොකරන උදාහරණ සම්පත් අනිත් එකකට වඩා වැඩියෙන් නිපදවන්න ගැලපෙනවා. වැඩියෙන් නිපදවන්න ගැලපෙනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ හීන අවස්ථිකය කියලා. එහෙම වෙන්නේ පුතේ මහා පරිමාණ නිෂ්පාදනය. ඒ මහා පරිමාණ නිෂ්පාදනවලදී මහා පරිමාණ පිරිමසුන් වාසිතියි. පිරිවැයට හිටපු අය දාන්න පිරිවැය පාඩම් වලට හිටපු අය දාන්න මහා පරිමාණ පිරිමසුන් වාසිය ඇති වෙන්නේ අර අයලු දෙකයි මූ කතා කියලා කිව්වා. අලෙවිකරණ පිරිමසුන් අවදානම් පිරිමසුන් මූල්‍යමය පිරිමසුන් කලමනාකරණ පිරිමසුන් හා තාක්ෂණික පිරිමසුන්. එහෙම තත්ත්වයන් ඇති වෙද්දී නේ පුතේ එහෙම තත්ත්වයන් ඇති වෙද්දී තමයි හීනවන අවස්ථිකය ඇති වෙන්නේ. හීනවන අවස්ථිකය අපට අදාළ නැහැ. අපි උසස් පෙරට අදාළ නැහැ. ඒ අපි කතා කරන්නේ. ඔන්න පුතේ මූලික අවස්ථා හතර. හොඳයි වක්‍රේ හැඩය ගැන කිව්වා. ආවර්තිකය මේ හැඩ තුන කිව්වා. ඔය කරාට පස්සේ තව ඒකට එන්නේ කීයද? අතන 5යි 4යි 9යි තව 11කින් වැඩේ. ප්‍රශ්න 20යි. ඒ 11 කතා කරාම ඔයාලා හොයාගෙන යන්න උත්තර නියමවා. හරි තේරෙනවද? ලියන්න මෙන්න මෙහෙම. ප්‍රශ්න ලියන්න. පළවෙනි එක නැත්නම් මේ හතරම එක ප්‍රශ්නයකට දාන්න. මේ හතරම එක ප්‍රශ්නයකට දාන්න. එක ප්‍රශ්නයක් දාන්න. මෙහෙම ලියන්න. පහත අවස්ථා නි හැම වක්‍ර තුලින් පෙන්නන්න. පහත අවස්ථා නි හැම වක්‍ර තුලින් පෙන්නන්න. පහත අවස්ථා නි හැම වක්‍ර තුලින් පෙන්නන්න. මම කියනකොට ලියමු හොඳේ. අණු අංක 1 ආවස්තික පිරිවෙල. අණු අංක 2 ස්ථාවර අවස්ථික පිරිවෙල. ස්ථාවර අවස්ථික පිරිවෙල. අණු අංක 3 වැඩෙන අවස්ථික පිරිවෙල. අණු අංක 4 වැඩෙන හා ස්ථාවර අවස්ථික පිරිවෙල මිශ්‍ර පැවතීම. වැඩෙන හා ස්ථාවර අවස්ථික පිරිවෙල මිශ්‍ර පැවතීම.
මෙන්න මේ කොටස අංක 1ට අදාළව අඳින්න මේඩිංග ලියන්න එපා. මේඩිංග ලියන්න එපා. මේක අදින්න මේඩිංග ලියමු පොඩි සටහනකට එක්ක ලියමු. මේක අදින්න ඇදලා මෙහෙම පෙන්නන මේක ලියන්න එපා. මේක ලියන්න එපා. එතන අපි ලියමු පොඩි සටහනකට එක්ක. එක අංක 1ට අදාළව. x භාණ්ඩ y භාණ්ඩ delta y delta x ආවර්ති පිර delta y බිගින් delta x ඒක ලියන්න එපා මේක ලියන්න එපා. එන්දනම් පුතේ ඉස්රායෙල් ලියන්න නිහැම වක්‍රයේ බෑවුමෙන් ආවස්තික පිරය පෙන්නු කරයි. නිහැම වක්‍රයේ බෑවුමෙන් ආවස්තික පිරය පෙන්නු කරයි. නිහැම වක්‍රයේ බෑවුමෙන් ආවස්තික පිරය පෙන්නු කරයි. පුතේ ඒකට යටින් ලියන්න මෙහෙම ආවස්තික පිරය සමානයි delta y බෙදීම delta x. ආවස්තික පිරය සමානයි delta y බෙදීම delta x. මම මකරු ඊට පස්සේ කොටස. ආවස්තික පිරය සමානයි delta y බෙදීම delta x. නිවැරදිව අක්ෂ ලකුණු කරමු ප්‍රස්ථාරක ලකුණයි ඉස්සර පැහැදිලි කිරීමේ ලකුණයි. ආවස්තික පිරය කියන එක පැහැදිලි කරන්න බෑ අපිට. ලකුණු දෙකට මොකද ඔවා පැහැදිලි කරනවා. ඒක පැහැදිලි කරන්නේ සමහර විට ලකුණු එකයි දෙන්නේ ඔබට. දැන් නම් දෙන්නේ ලකුණු එකයි. මොකද මුළු පේපරේම ලකුණු පහනේ තියෙන පුතේ. පහයි තියෙන්නේ. බලන්න ඔයාලා. ඊ අවුරුදු පේපරේ කලින් අවුරුදු පේපරේ බලන්න ලකුණු බලන්න. ලකුණු පහයි තියෙන්නේ. ලකුණු 14 බෙදෙන්න එපා පුතේ. ආර්ථික විද්‍යාව හැදින්වීම නිෂ්පාදන සම්පත් වලට ලකුණු යන්න ඕන. ආර්ථික ප්‍රශ්න පද්ධතිය වලට ලකුණු යන්න ඕන. ලකුණු 5ක් ගියාම ලකුණු 9ක් තියෙනවා ඊටු ඒ කොටස් වලට. ලකුණු වැඩියෙන් දෙන්නේ නැහැ. ලකුණු 14 දෙන්නේ ඔය පාඩම. එක අවුරුද්දක කොහෙද ප්‍රශ්න දෙකක් දුන්නා ඒ ආකෘතියෙන් පිට ගිහිලා 2015. නමුත් දැන් නෑ. දැන් සූදානම් ආකෘතියක් තියෙනවා. අනිත් විෂයන් වලත් මෙහෙම තමයි. ඒක දැනගත්තම පහසුයි. මේ හරි. अंक देकर दिया अंक देकर डाला मेका वो इस तरह की की बिलिया बटला के की हुए मेका एंदला इस्राएल लियानोना मेका एंदला नियम वाक्य सरल की नियम लिया නිහැම වක්‍රය සරල රේඛීය වේ. නියම වක්‍රය සරල රේඛීය වේ. නියම වක්‍රය සරල රේඛීය වේ. මේක අදින්න නියම වක්‍ර සරල රේඛීය වේ කියලා මේ ටික ලියන්න.